समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्घमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् कतमाचाउसो सम्मा वाचा मुसावादा वेरमणि पिसुना वाचा वेरमणि परुषा वाचा वेरमणि संपप्पलापा वेरमणि अयं उच्चतावुसो सम्मा वाचातीति කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අපේ පින්වත් පිරිස මේ සන්ධ්‍යායාමේ සූදානම් වෙන්නේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා තථාගතයන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම කරුණක් ඉගෙන ගන්නට. අපි ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගය අසුරු කරගත්ත දේශනා මාලාවක් සිද්ධ කරන්නට මේ වස් කාලේ ආරම්භයේ අධිෂ්ඨාන කරගත්තත් ඒ ධර්මදේශනා මාලාව අපට දෙකකට පසුව ඉදිරියට පවත්ව ගන්නට අවස්ථාව හම්බුනේ නැහැ. ඒ නිසා මා කල්පනා කළා ඉදිරි දේශනා කිහිපයම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරු කරගෙන අපේ පින්වත් පිරිස එක්ක සාකච්ඡාවක් ධර්මානුකූලව සිදු කරන්නට. අද පින්කමේ දායකත්වයේ ගන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන තුෂාරී මහත්මිය, සම්පත් මහත්මයා, ශෂෙන්කා දියණිය සහ ශෂෙන් පුතා. මේ අය මේ උතුම් පින්කම කරන්නේ ආදරණීය අම්මා නන්දා ජයසිංහ මාතාවගේ 75 වෙනි ජන්මදිනය වෙනුවෙන්. ඇයට ආශිර්වාද කරන්නත් සුමංගලී කෝදාගොඩ මාතාවට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මීට අවුරුදු 41කට කලින් මිය ගිය ඩේවිඩ් ජයසිංහ තාත්තටත් අවුරුදු 13කට කලින් මිය ගිය සිරිසේන ජයසිංහ බාප්පටත් මාස 10කට පෙර මිය ගිය ඩාවිඩ් කෝදාගොඩ පියාණන්ටත් පින් දෙන්න මේ පින්කමේදී ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. අපේ ඊටාම සමීප දායක පවුලක පින්වත් නෝන මහත්මිනියක් මාර්ගයෙන්, පත්‍රා නෝන මහත්මිනිය මාර්ගයෙන් විශේෂයෙන්ම ඒ පවුලේ කෙනෙක් ලෙස අද පින්කමේ දායකත්වයේ ගන්න තුෂාරී මහත්මිය ශ්‍රද්ධාවෙන් ඕස්ට්‍රේලියාවේ ඉඳලා අපිට කතා කරලා ඉල්ලා සිටියා මේ දේශනාව සිද්ධ කරලා දෙන්න කියලා. අපි සතුටු වෙනවා මේ උතුම් පින්කම ඔබගේ ආදරණීය අම්මට ජන්මදිනයට ආශිර්වාද කරන්න නන්දා ජයසිංහ මාතාවට සෙත්පතන්ට 75 වෙනි ජන්මදිනයේ දවසේ ඒ වෙනුවෙන් ඒ ආසන්න දිනයට තමයි මේ උතුම් පින්කම කරන්නේ. ඉතින් අද මේ පින්කම කරලා දෙන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. අද අපේ පුතෙකුයි දුවෙකුයි දෙන්නත් බොහොම දුර ඉඳලා චිබා පළාත ඉඳලා අපව බැහැ දැකලා යන්න සේනාසනෙට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ දරුවන්ටත් මේ ස්ථානයේ ඉඳගෙන මේ ධර්ම දේශනාවත් ශ්‍රවණය කරලා යන්න අවශ්‍ය අවකාශය සැලසුණා. ඒ දරුවොත් සම්බන්ධ වෙමින් ඔබ හැම දිනාටමත් බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා මේ ධර්ම දේශනාවෙන් ධර්ම කරුණු ඉගෙන ගන්නට ලැබෙනවා. අද අපි කතා කරන්නේ සම්මා වාචා ගැන. සම්මා වාචා සත්‍ය විභංග සූත්‍රයේ තියෙන විවරණය තමයි මම සඳහන් කළේ. කතමා චාවුසෝ සම්මා වාචා. ආවුසෝ කියලා කියන්නේ ඇවැත්නි කියන එක. ඒ විදිහට ආමන්ත්‍රණය කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආවුසෝ කියලා කිව්වේ ඒකනේ. ඇවැත්නි කියලා තමන්ගේ එකට ඉන්න සද්ධිවිහාරික ස්වාමීන් වහන්සේලාට පොඩ්ඩක් වයසෙන් අඩු වගේ හාමුදුරුවලට තමයි බොහෝ වෙලාවට ආවුසෝ කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ජේෂ්ඨ උපසම්පදාවෙන් ඉහළ වැඩිමහලු සායනහන්ස කෙනෙක් නිසා අනිත් සායනහන්සලට
බොහෝ වෙලාවට ආවුසෝ කියලා තමයි කියන්නේ. සම වයසයටත් ආවුසෝ කියන වචනය පාවිච්චි කරන අවස්ථා ශාසනයේ තියෙනවා. එතකොට උන්වහන්සේ අර මේ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේදී ඒ විග්‍රහය සිද්ධ කරන්නේ හරිම මේ සංවාදයක් වගේ. ප්‍රශ්න අහනවා උන්වහන්සේම උත්තර දෙනවා. ප්‍රශ්න අහනවා ඊළඟට ප්‍රශ්නේ විස්තර කරනවා. ඒක ඔය අපේ ශාසනයේ තියෙන දේශනා විලාසයක්. ඔබට මතක් වෙනවා නම් සෝමසායන වහන්සේ බණ කියනකොට සෝමසායන වහන්සේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහනවා. අහලා මිනිස්සු උත්තර දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. උන්වහන්සේම තමයි උත්තර දෙන්නේ. ඒ ප්‍රශ්න අහමින් ඊළඟට ප්‍රශ්නයක් තමන් වහන්සේම මතු කරමින් ඒකට විවරණයක් සපයමින් ධර්මය කියලා දෙන එක තථාගතයන් වහන්සේගේ දේශනා විලාස අතර තියෙන එක ක්‍රමයක්. teaching methods. ඉගැන්වීමේ ක්‍රමවේදවල තියෙන එකක් ඒක. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ උතුම් දේශනාවේදී සිද්ධ කරන්නේ අන්න ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් තමයි මේ විග්‍රහය කරන්නේ සම්මා වාචා කියන උතුම් මාර්ග අංගය පිළිබඳව. සම්මා වාචා. දැන් ගොඩක් වෙලාවට අපි සරලව කියනවා යහපත් වචන කතා කිරීම, නිවැරදි වචන කතා කිරීම, වැරදි වචන කතා නොකිරීම තමයි සම්මා වාචා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. හැබැයි සම්මා වාචා කිව්වම මොකක්ද මොනවද ඒ යහපත් වචන කියලා තේරුම් අරන් ඉන්නවා. එතකොට එහිදී සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරලා පෙන්වනවා තථාගත දේශනාවට අනුව මුසාවාදා වේරමණී බොරුවෙන් වැළකීම සම්මා වාචාවල පළවෙනිම අංගය. අපි කියනවා නම් මම සම්මා වාචා ප්‍රගුණ කරන කෙනෙක් කියලා අපි ඉස්සෙල්ලම බොරුවෙන් වළකිනවා. එතකොට බොරුවෙන් වළකිනවා කියලා කෙටියෙන් මෙහි විග්‍රහ කළාට එතන තව කොටසක් තියෙනවා. ඒ තමයි සත්‍යවාදී වෙන්නත් ඕන. බොරුවෙන් වළකින්න ඕන හැම වෙලාවකම සත්‍යවාදී බව පවත්වා ගන්න ඕන. දැන් සමහර ලාට බොරුවෙන් වැළකීලා ඉන්නවා තමන් බොරු කියන්නේ නැහැ. අනිකෙක් රවට්ටන්නනේ. අනිකෙකු මුලාවටපත් කරන්න. අනිකෙකුගේ දෙයක් කඩා වඩා ගැනීමේ චේතනාවකින් හෝ වංචා කිරීමේ චේතනාවකින් හෝ එහෙම අයහපත් චේතනාවක් මුල් කරගෙන කෙනෙක් බොරු කියන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට කිව යුතු ඇත්ත නොකිය ඉන්නවා. අපි පුළුවන් තරම් හැම වෙලාවෙම නෙමෙයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන බොරු කීමෙන් වළකින අතරතුරම සත්‍ය කියන එක්කෙනෙකු බවට පත් වෙන්න. බොරු කීමෙන් වළකින අතරතුරම සත්‍ය කියන කෙනෙකු බවට අපි පත් වෙන්න උත්සාහ කරන්න ඕන. ඒක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අපට පෙන්වලා දීපු ඒ ශික්ෂාපදය අංග සම්පූර්ණ කර ගැනීම. බොරු නොකීමත් ඇත්ත කීමත්. බොරු නොකීමත් ඇත්ත කීමත්. බොරු නොකීමම ඇත්ත කීම කියලා අංග සම්පූර්ණ නෙමෙයි. බොරු නොකීම වගේම සත්‍යවාදී වීම ඒ දෙකම මේ උතුම් සම්මා වාචා ගුණය ප්‍රගුණ කරනකොට අප තුල දියුණු කරගත යුතු ධර්ම ලෙස තමයි තථාගත දේශනාවට අනුව අපට කියන්න පුළුවන්. බොරු නොකීම කියන එක නිසා ඕනම සම්බන්ධකමක විශ්වසනීයත්වය තහවුරු වෙනවා. බොරු නොකීම සහ ඇත්ත කීම කියන ඒ උතුම් පුහුණුව ඇතුලේ සම්බන්ධකම් වල විශ්වසනීයත්වය තහවුරු වෙනවා. අපිට හැමතිස්සෙම තියෙන බියක්නේ අපි රැවටෙනවද කියන එක. මෙයා අපිව මුලා කරමින් ඉන්නේ. මෙයා අපිව රවට්ටමින් ඉන්නේ කියන එක අපි හැමෝටම හැම වෙලාවකම කෙනෙක් එක්ක කතා කරද්දී ඇතිවෙන සැකයක්. මෙයා බොරුවක් කියනවාද? මෙයා මාව රවට්ටනවාද? මිනිස්සුන්ට රැවටිලා ඉන්න එක හරි වේදනාකාරී දෙයක් නේ. අවුරුදු ගානකට පස්සේ තමන් එක්ක ඉඳපු එක්කෙනෙක් දැනගත්තොත් එහෙම තමන් රැවටිලා
තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ කියලා කොච්චර විඳවනවද? ගොඩක් විඳවනවානේ. ගොඩක් විඳවනවා. ඒ හින්දා අපි පුහුණු වෙන්න ඕන තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපේ වචන එක විශ්වසනීයත්වය ආරක්ෂා කරගන්න. විශ්වසනීයත්වය. බොරු නොකිය ඉන්නේ. අපි අනිත් එක්කෙනාට කියන දේවල් වල වගකීම් සහගතභාවය ආරක්ෂා කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. බොරු නොකිය ඉඳීම අනිත් එක වටිනම දේ. බොරු නොකිය ඉඳීමේ වටිනම දේ තමයි බොරු කියලා නැති වුණාම අමුතුවෙන් මතක තියාගන්න ඕනේ මෙයාට කිව්වේ මොනවද අරයට කිව්වේ මොනවද. දැන් බොරු කිව්වම තියෙන ප්‍රශ්නේ හැමතිස්සෙම බයෙන් ඉන්න වෙනවා. මම මෙයාට මොනවද කිව්වේ මොනවද නොකිව්වේ කියලා තියෙන ඇත්ත විතරයි නම් අය මතක තියාගන්න දෙයක් නැහැ. එතකොට සියවතාවක් කිව්වත් කියන්නේ ඇත්ත විතරයි. මතක තියාගෙන වචන පටලවන්න වෙන්නේ බොරු කියලා තිබුණොත් විතරයි. ඉඳා ඔබට තියෙන ලොකු ලාභයක් තමයි ඔබ බොරු කියන්නේ නැති වුණොත් ඔබේ මතක තබා ගැනීමේ කැපැසිටි එක වෙන දෙයකට යොදා ගන්න පුළුවන් නේ. ඒක තව ගොඩක් දේවල් අපිට මතක තියාගන්න අත්‍යවශ්‍යම ඒවා තියෙනවනේ. ඉගෙන ගන්න කෙනෙකුට නම් තමන්ගේ පාඩම් නේ. රැකී ආරක්ෂාවක් කරන කෙනෙකුට ඊට අදාළ දේවල් තියෙනවා ගොඩක් මේ තමන්ගේ අධ්‍යාපනයේ හෝ ඒ කටයුතු වල මතක තියාගත යුතු දේ. දැන් අපිට මතක තියාගන්න වෙලා තියෙන්නේ අපි ඇසුරු කරන ඔක්කොටම කියපු බොරු ටික විතර නම් ඉතින් අපි කොහොමද අපිට අවශ්‍ය දේ මතක තියාගන්නේ? ඉහින්දා ඔබට ඊටාම නිදහසේ නිර්බුල් මනසකින් ඔබට සතුටින් ඉන්න පුළුවන් ඔබ බොරු කියන්නේ නැති මිනිස්සෙක්. කාගෙන් කවුරු හරි ඇහුවොත් එහෙම කාගෙන් හරි මේ කෙලෙස් සහිත මිනිස්සෙකින් කවදාකවත් බොරු කියලා නැද්ද කියලා ඒකටත් බොරු කියන්න එපා. ඒකටත් බොරු කියන්න එපා. අයියෝ මම නන්නේ. දැන් මම නම් බොරු කියලා තියෙනවා. මං හිතන්නේ ඔයත්වත් බොරු කියලා ඇති කියලා. මේ බොරු ඇතුලේ මේ කවුරුත් අපි අනිකාගේ දේවල් කඩා වඩා ගත්තද වංචා කරාද එහෙම කපටිකම් කරලා එහෙම සූරා කණ්ඩ ඒ වගේ දේවල් අපි කරලා නැති වෙන්න පුළුවන්. නමුත් අපිත් ජීවිතේ බොරු කියලා තියෙනවා. ඉතින් බොරු කීමේ තියෙන ප්‍රශ්නේ මම දන්නවා හරි අසහනෙන් ඉන්න වෙන්නේ. බොරු කියලා තිබුණාම තියෙන ප්‍රශ්නේ තමයි අසහනෙන් අහුවේද කියන බය. එළි වෙයිද කියන බය. සමහරලාට අපි කියන්නේ මේ සුදු බොරු කියලා නේද? මේ white lies කියලා කියන්නේ නේද? ඒ කියන්නේ සමහර විට ඒක මේ මහා ලොකු වංචා කරන්න දූෂිත වැඩ කරන්න කියන බොරුත් නෙමෙයි. මොකක් හරි ඔය මේ පොඩි ප්‍රශ්න ඇති වෙයි කියලා බයට හරි මිනිස්සු මේ අනවශ්‍ය ප්‍රශ්නයක් වෙයි කියලා තමන් උපකල්පනය කරලා එහෙම කියලා දාන දේවල් තියෙනවා. හැබැයි අර ඒක ඒවටවත් කැමති නැති අය ඉන්නවා. කියන්නේ තමන් ඒ වගේ බොරුවක්වත් කියන්නේ නැති එක්කෙනෙක් වුණොත් එයා කැමති නෑ ඒ වගේ එකක්වත් අහන්න. එතකොට ප්‍රශ්නයක් නේ. සමහරට දවස් ගණන් රණ්ඩු. කන්නේ මේ මහා ලොකු රැවටිලි කරලා නෙමෙයි. නමුත් අර එක බොරුවක්වත් කියලා අනිකාව රවට්ටන්නේ නැති, තමන්ගේ සම්බන්ධකම් වලට වංචාවක් කරන්නේ නැති අයට හරි වේදනාවක් ඒ වගේ ඒවා හරි කියන එක. ඉතින් මම දන්නේ ඔබට පුළුවන් ද කියලා එක සැරේටම මේ මුළු ලෝකෙ කිසිම කෙනෙකුට බොරුවක් කියන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන් නම් ඒක හරිම විශිෂ්ට තත්වයක්. එතෙන්ට තමයි කවුරුත් යන්න උත්සාහ කරන්නේ. හැබැයි අඩුම පළවෙනි පියවරේ Tamanට මේ ශික්ෂාපදය Tamanගේ ගෙදරට අදාළව පුහුණු කරගන්න වෙනවා. Taman එකට කෑම කනවා නම්, එකට විවාහ ජීවිතය ගෙවනවා නම්, එකට ජීවත් වෙනවා නම් නේ. එතකොට එක ගේ ඇතුලේ ජීවත් වෙන, එකට කෑම ටික කන, එකට කටයුතු කරන අය රවට්ටා ගැනීම නවත්ත ගන්නවා. ඊළඟට තමන්ගේ රැකියාව කරන තැනටනේ. තමන් මොකක් හරි ආර්ථිකය පවත්ව ගන්න එතනින්. එතන බොරුව වංචාව තියාගන්න හොඳ නැහැ.
අවංක වෙන්න ඕනේ. තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒකට අවංක වෙන්න ඕනේ. බොරු කර කර ඒ බොරු වල තියෙන ප්‍රශ්නේ තමයි ඊට පස්සේ ඒවට ප්‍රතිවිපාක එනවා කොයි වෙලාවෙ හරි. එහෙනම් කොටාක් ඔබ කල්පනාකාරී වෙන්න. ඔබේ විශේෂයෙන් ඔබේ සම්බන්ධකම් ඇතුලේ පුළුවන් තරම් 100%ක්ම බොරු නොකිය ඉන්නත් පුළුවන් හැම අවස්ථාවකම ඇත්ත කතා කරන්න. දැන් සමහර ඇත්තවල් අපි කියන්නේ නැති වෙලාවල් තියෙනවා. සමහර ඇත්තවල් අපි දන්නවා නමුත් අපි කියන්නේ නැහැ. හේතුව ඒ ඇත්ත කීමෙන් සමහර අනවශ්‍ය ප්‍රශ්න උපදිනවා නම් අපි ඒ ඇත්තවල් කියන්නේ නැහැ. ඒ අදාළ පාර්ශවයක් ඉන්නව නම් එයාට කියනවා ඔයාගේ පැත්තෙන් යහපත් වෙන්න. දැන් උදාහරණයක් කිව්වොත් කෙනෙකු ගැන මම දන්න දේවල් තියෙන්න පුළුවන්. මගෙන් ඇවිල්ලා ඒ අදාළ තව පාර්ශවයක් විසින් අහනවා මෙයා ගැන. මොකද්ද හම්තුරුනේ ඔබ වහන්සේ දන්නේ? මම ඒ වගේ වෙලාවට නිශ්ශබ්ද වෙන වෙලාවල් තියෙනවා. මොකුත් කියන්නේ නැතුව මම දන්න දේවල් කියන්නේ නැතුව නිශ්ශබ්ද වෙනවා. අපි මේ මාතෘකාව කතා නොකරමු කියලා කියපු වෙලාවල් තියෙනවා. මොකද හේතුව මම සමහර ඇත්තවල් දැනගෙන මට දන්නේ වගේ දේවල් කියෝ ඉන්න එක හරි අසහනයක් නේ. ඒක හරි පීඩාවක්. හැබැයි මම ඒ ගැන අදහස් පළ කරන්න කැමති නැහැ. කරුණාකරලා මගෙන් අහන්න එපා. හැබැයි අපිට පුළුවන් අපි දන්නව නම් දැන් මේ අපෙන් ප්‍රශ්නේ අහන එක්කෙනා නිසා, ඒ කියන්නේ ප්‍රශ්නේ අහන එක්කෙනා ඒ අපි දන්න අනිත් කෙනා නිසා ගොඩක් පීඩා විඳිනවා කියලා එයාගේ වැරදි නිසා. ඉතින් අපි ඒ තොරතුරු දැනගත්තට අනිත් පාර්ශවයට නොකිය හිටියට අපිට පුළුවන් ඒ වැරද්ද කරන එක්කෙනාට කියන්න මම මේක කියන්නේ නැතුව නිශ්ශබ්ද වුණාට ඔයා මේ කරන එක වැරදි. මම ඔයාගේ ගෙදරට මේක කියන්න යන්නේ නැහැ. නමුත් ඔයා මේ කරන්නේ වැරද්දක් ඒක නිවැරදි කරගන්න. ඒකේ ඔයා යහපත් වෙන්න. අපි මේ ඇත්ත කියනවා කියලා සමහර ඒවා කියෝ යන්න ඕනේ නැහැ ඇත්තට. මොකද මේ කෙලෙස් සහිත මිනිස්සුනේ. සමහරුන්ට සමහර ඇත්තවල් දැනගත්තට පස්සේ උමුතු වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. මානසිකව පීඩා විඳලා බෙහෙත් බොන මට්ටමට යන්න පුළුවන්. සමහර ඇත්තවල් හරි මේ තරහා ගන්න අමාරුයි හැමෝටම. ඒත් මම හිතන්නේ මේ ලෙඩක් දුකක් තියෙන කෙනෙක් තමන්ගේ ලෙඩ ගැන නම් නොදැන ඉන්න ඕන වගේ ඒවටත් බොරු කියනුනේ අපේ සමාජනේ. මේ හොඳටම මේ ලෙඩ වෙලා පිළිකාවක් තියෙනවා. බඩේ ගෙඩියක්. ඔන්න ඔයගේ මෝඩ බොරු කතා කිය ඉන්නවා මේ ඒගොල්ලෝ අහුවන් කියන්නේ නැහැ. එහෙම වුණාම එයා විඳෝල මැරෙනවා. මම හිතන්නේ දැන් ඒ වගේ දෙයක් කරන්න හොඳ නැති මම හිතන හේතුව තමයි කෙනෙකුට තමන්ගේ ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේ ගැන දැනගැනීමේ අයිතිය තියෙනවා යාට. එයා මැරෙන්න පුළුවන් මාස 3කින් 2කින්. ඒත් එයා දැනගෙන ඉන්න ඕනේ තමන් මාස 2-3කින් තව මැරෙනවා කියලාවත් අඩුව. අඩුම එතකොට මේ මනුස්සයාට එහෙම තමන් මැරෙනවා කියලා දැනගත්තම ටික කාලෙකින් සතියක් දෙකක් යනකම් අමාරු වෙයි දරා ගන්න. හැබැයි ඊට පස්සේ යාට පුළුවන්කම තියෙනවනේ අනිවාර්යෙන්ම එක්කෝ ඒ ලෙඩෙත් එක්ක ජීවත් වෙන්න ෆයිට් කරන්න යාට පටන් ගන්න පුළුවන්. එහෙමයි ඉන්නවනේ. ලෝකේ මරණය එක්ක ඒක අභියෝගයක් විදියට බාරගෙන ඒක එක්ක ජීවිතේ කටයුතු කරපු මිනිස්සු ඉන්නවා. රැවටිලා මෝඩයෝ වගේ ඉන්නේ නැතු. සමහරු දිනලා තියෙනවා. සමහරු යම් කාලයක් ජීවත් වෙලා මිය ගින් තියෙනවා. මම දැක්ක ලංකාවේ එහෙම මේ කාලේ හරි ප්‍රසිද්ධ වුණා එක ඒ පිළිකාවක් හෝ එහෙම රෝගී තත්යකටපත් වෙච්ච දුවෙක් ලොකු සටනක් දීගෙන ජීවිතේ ගොඩක් දේවල් කරලා යා පහුගිය කාලේ මිය ගියා. හැබැයි දැනගෙනනේ. කාරි කොච්චර වටිනවද? අපි ගොඩාක් අය හිතනවා දන්නේ නැතු ඉන්න ඕන කියලා. අන්තිමට මොකද වෙන්නේ? තමන් තව ජීවත් වෙනවා, තව කල් තියනවා කියලා, තමන් මැරෙන්නේ නැහැ කියලා ඕනවට වඩා කෙනෙකුට ආත්ම විශ්වාසයක් එනකොට ඒ මනුස්සයාගේ යහපත් ගති නෙවෙයිනේ වැඩි වෙන්න පුළුවන්.
මිනිස්සුන්ට තමන්ගේ පැවැත්ම හරි සහතිකයි තහවුරුයි ස්ථාවරයි කියලා තේරුණාට පස්සේ ගොඩක් වෙලාවට මේ මිනිස්සුන්ට ඇති වෙන්නේ නැති තණ්හාවල් ඇති වෙනවා නේ. ඇයි තව බලාපොරොත්තුනේ. ඉඳා මම හිතන්නේ සමහර දේවල් තියෙනවා අපි දෙන්නෙක් ભેද බින්න වෙන්න පුළුවන් දේවල්, පවුලක් කඩා හිරිලා යන්න පුළුවන් දේවල්, බිරිඳක් සැමියෙක් වෙන් වෙන්න පුළුවන් දේවල් වල සමහර ඇත්තවල් අපි දැනගත්තත් අපි ඒ වැරද්ද කරන පාර්ශවයට අබවාද දීලා අනිත් පාර්ශවයේ අපෙන් ඇහුවත් අපි නොකිය සද්ද නැතුව නිශ්ශබ්දව ඉන්න වෙලාවල් තියෙනවා. ඒ නිශ්ශබ්ද වෙන්නේ අර රවට්ටලා තියන්න නෙමෙයි. ඒක විසඳන්නත් අපිට බැරි නම් මෙයාගේ ඔළුවට මේක දාලා එයාගේ ජීවිතෙත් තව තවත් අවුලට යන එක වළක්වන්න. හැබැයි ඒ වගේ අයට ප්‍රාමාණික අනුශාසනාවක් කරනවා. ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, ඔබ රැවටෙනවා වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේ විදිහට අපිට දෙයක් කියලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවානේ කෙනෙකුට. ඒ විදිහට මා ඔබට යෝජනා කරනවා ඔබ ඒ ඇත්ත කීම කියන කතාවේදී ගොඩාක් වගකීම් සහගත වෙන්න. බොරු නොකියන්න ගොඩක් උත්සාහ කරන්න. දැන් මේ ඊයේ දවසේ මේ රටේ ප්‍රධාන මැතිවරණය නිමා වුණානේ. ඇත්ත වශයෙන්ම ඡන්දයක් තිබුණද නැද්ද කියලා දන්නේත් නැති තරම් මේ ජපානයේ මේ ආණ්ඩුව පත් කරගන්න පැවතිච්ච ලොකු මැතිවරණ නිමා වුණා. ඒ කියන්නේ අපේ රටේ ඡන්ද කාලෙක ස්පීකර් ගැට ගහගෙන මුළු නගර දෙවනත් වෙන්න නේද බිල්ඩින් දෙතරන්න කියන තඩි බොරු නේ මේ ඒවා කොච්චර අහන් ඉන්නවද මේ වගේ මේ විකාර කරන්න බෑ මිනිස්සුන්ට. ඒ වගේ බොරු කියලා වංචා කරලා අන්තිමට මෙහි ඉරේ යන්න වෙනවා. ඒව කරන්න බෑ. එම බොරුවෙන් වංචාවෙන් බලයට ආවොත් බොරුවෙන් වංචාව නිසාම ඒගොල්ලෝ විනාශ වෙන බව මේගොල්ලෝ දන්නවා. මේ රටවල ඉතින් බුද්ධිමත් මිනිස්සුන්. දැන් අපේ බොරු ලයිස්තුනේ කොළ බලන් බොරු ලයිස්තු මේ විදිනවා බොරු. කොළ බලන් කියන්නේ පොලිමේ කියාගෙන යන බොරු මට කනේ ඇහෙනවා ලංකාවේනේ. ඒ බොරු විදිනකොට පොඩි ගහ ඇත්ත කියලා විශ්වාස කරන මෝඩයෝ ඉන්නවා. ඒ හින්දා තමයි අපේ රටට මහා නරක ඉරණමක් අත් වෙලා තියෙන්නේ. රැවටෙන්නම ආස જાතියක් ඉදී. කියන ඕන බොරුවකින් වසඟ වෙලා දඟලනනේ. කිම කලින් කලට මොකක් හරි බොරුවක් ඕනනේ. අර මම කලිනුත් කියලා තියෙනවා දැන් අර ඒ දියසේන බොරුව වගේ බොරුවක් නේ. දියසේන බොරුව වගේ බොරු එහෙම මතු වෙලා එනවා. දැන් ආයේ 2025 දියසේන එනවා කියලා අලුත් දියසේන කෙනෙක්. අර දියසේන හරි ජයසේන හරි ගුණසේන හරි මොකෙක් හරි තව තක්කඩියෙක් ප්ලෑන් එකක් ගහන්න මැතිති. හැබැයි එක කාලවලට ඒ වගේ මේ බොරු තමයි බලවත් වෙලා එන්නේ. ඒවට කතා ලියන අය, කවි ලියන අය, අනාවැකි කියන හාමුදුරුලා, සිල් මෑණිවරු, කැලෑවල වනගතව ඉන්නවා අය කියන රැවුල් වවාගත් මහා මේ ඉරිෂිවරු වගේ පෙනී හිටින අනාවැකි කරුවෝ පාට්ටපල් බොරු කිය මිනිසුන්ව ගොනාට අන්දමින් තියෙන ඛේද වාචකයක්. මෙච්චර වටින ධර්මයකින් අපිට කියලා දෙනවා රවට්ටන්න එපා. අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. අනිත් මිනිස්සු එහෙම වංචාවට ලක් කරලා ඔබේ පැවැත්ම තහවුරු කරගන්න එපා. පුළුවන් නම් ඇත්ත කියන්න බැරිම නම් නිශ්ශබ්දව ඉන්න. ඒත් බොරු කියන්න එපා. බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන. ඉතින් මම ඔබට යෝජනා කරනවා ඔබේ ජීවිතේ ඔබ ගොඩක් කල්පනාකාරීව තමන්ගේ වචන වලින් වැඩ කරන්න. ඊළඟට පිසුනා වාචා වේරමණී. පිසුනා වාචා වේරමණී. කේලම් කියන එකට පිසුනා වාචා කියන්නේ කේලම් කියන. කේලම් කියන එක හරි භයානක දෙයක්. කේලම් කියලා කියන්නේ මගේ ගාවට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ ගැන අසුවලා මේ විදියට කිව්වා අපේ හාමුදුරුවෝ කියලා එයා ගාවට ගිහිල්ලා කියනවා
බද්දිය හාමුදුරුවෝ ඔයා ගැන කියපුවා කියලා කියනවා. එතකොට එකම මිනිස්සයා දෙන්නෙකුට දෙපැත්තට කියනවා. ඒක තමයි කේලමක් කියන්නේ. ඒකේ චේතනාව ඒ අදාළ පාර්ශව දෙක අතර සමගිය නැති කරන එක. සාමය නැති කරන එක. සතුට නැති කරන එක. සතුට නැති කරන එක. එකඟතා නැති කරන එක. එකමුතුකම වට්ටන එක. ඒක තමයි කේලංකාරුවෙකුගේ මූලිකම චේතනාව. එයා ඒක කරන ද්වේෂය. එයා හිතනවා මේගොල්ලෝ සමගියෙන් හිටියොත් තමයි මේගොල්ලෝ එකතු වෙලා හිටියොත් තමයි මෙච්චර උඩට යන්නේ. ඒගොල්ලෝ උඩට යන එක වළක්වන්න ඕන. ඒකට කේලම් කියන එක තමයි උප්පරවැට්ටිය. උපාය. ඊළඟට සමහර අයට කේලම් කියලා කෙටෙව්වොත් විතරයි තමන්ගේ ඉලක්කය සපුර ගන්න පුළුවන්. මොකද සමහරු කේලම් ඇහුවට පස්සේ කුලල් කාගෙන දෙපැත්තට යනවානේ. එතකොට මේ අදාළ අරමුණට ළඟා වෙන්න ලේසි වෙනවා. ભેද කරලා වෙන් කරාම නේද? ભેද කරලා වෙන් කරාම හරි ලේසි වෙනවා ඉක්මනින්ම මේ තමන්ගේ ඉලක්කයට ය아가න්න. ඒ වගේ තාම ඒ කෙලං කියන අයගේ ස්වභාවය හරීම තක්කඩි අරමුණු තියෙන එක. තාම කපටි අරමුණු. වංචනික අරමුණු. ඒවා හරි භයානක විපත් සහිතයි. මට මතක් වෙනවා මේ සූකර ප්‍රේත වස්තු. ධම්මපදට කතාවේ තියෙන්නේ මේ මිනිස්සෙකුගේ වගේ ඇඟක් තියෙන ඌරෙක්ගේ වගේ ඔළුවක් තියෙන ප්‍රේතෙක් ගැන. මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රේතයා දකින්නේ. ලක්ඛන කියලා හාමුදුරුවෝ කෙනෙක් එක්ක මුගලන් මහරහතන් වහන්සේ ගිච්ඡකූට පර්වතයේ ඉඳලා පහළට වැඩම කරද්දී දකින්න මේ ප්‍රේතයා නිසා ස්වාමීන් වහන්සේ සිනහවක් පහළ කර. හැබැයි අනිත් හාමුදුරුවන්ට මේක පේන්නේ නැහැ. උන්වහන්සේ දකින්නවා රහතන් වහන්සේ තනියම hina වෙනවා. අහනවා මොකද ස්වාමීනි කියලා. උන්වහන්සේ නිශ්ශබ්දව යනවා. බුදුහාමුදුරුවෝ ගාව තියහන්න මං උත්තරේ දෙන්න. බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියනවා ස්වාමීනි මුගලන් මහරහතන් වහන්සේ අද මේ වගේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා වැඩම කරති hinaවක් පහළ කළා. හැබැයි හේතුව ඇහුවට කිව්වේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහදී කියන්නම්. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා දේශනා කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම එනකොට මම මනුෂ්‍ය ඇඟකුයි ඌරෙක්ගේ වගේ ඔළුවකුයි තියෙන ඌරගේ වලිගේ කටින් එළියට ඇවිල්ලා දෙපැත්තෙන් පණුවොයි සරවයි ලේ වැකුණු ඒක ඕජාවක් අකණ්ඩව ගලන මහ පුදුමාකාර විදිහේ පිළිකුල් ජනක ප්‍රේතයෙක් දැක්කා. ඒක දැක්කම මම ඊළඟට දැක්කා මෙයා මෙහෙම වෙන්න කරපු කරුමේ. ඒ ගැන මට අනුකම්පා සහගත හිනාවක් ඇති වුණා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ දේශනා කරනවා පින්වත් මොග්ගල්ලාන ඔය ප්‍රේතයා මම දුටුවේ මම බුදු වෙච්ච දවසේමයි. ඔය ප්‍රේතයා මම දුටුවේ මම බුදු වෙච්ච දවසේමයි. හැබැයි මමත් ඔය ප්‍රේතයා ගැන කාටවත් කිව්වේ නෑ. ඒයි කවුරුත් විශ්වාස කරන්නේ. අද මගේ සාක්ෂියට ඔබ ඉන්න නිසා ඔබ වෙනුවෙන් මම ඉන්න නිසා මම හේතුව කියන්නම් කියලා උන්වහන්සේ පෙන්වලා දෙන ඔය අතීත කතාව. එහෙම ප්‍රේත උනේ කවුද කියලා හාමුදුරු කෙනෙක්. හොඳ දක්ෂ බණ කියන හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ බණ කිය ගමින් ගමට යනකොට එක ගමකට වඩිනවා. ඒ ගමේ මිනිස්සු හරි හොඳයි කියලා ඒ හාමුදුරුවන්ට තේරෙනවා. ඒ පන්සලේ ඉන්නවා මේ තව සායනාංශලා දෙන්නේ. ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ. මේ හාමුදුරුවන්ට ආරාධනා කරනවා ගමේ මිනිස්සුයි අර ලොකු ස්වාමීන් වහන්සේ පොඩි සායනාංශේ ඔබ වහන්සේ ටික කාලයක් මෙහි වැඩ ඉන්න කියලා. ඉතින් මේ ගමේ මිනිස්සු සලකන හැටි උපස්ථාන කරන හැටි ඒව දැක්කම මේ හාමුදුරුවන්ට සිතුවිල්ල පහළ වෙනවා. මේ දෙන්න පන්න ගත්තා නම් මට පන්සල අල්ල ගන්න පුළුවන්. අන්තිමට ලොකු හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා පොඩි හාමුදුරුවෝ ගැන ගතු කියනවා. පොඩි හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ ගැන ගතු කියනවා. ඒ දෙන්න විරසක වෙනවා. විරසක වෙලා වෙන් වෙලා යනවා. අර හාමුදුරුවෝ පන්සලේ අධිපති බවට පත් වෙනවා. හැබැයි කාලයක හැබැයි මේ දෙන්නම ආයෙත් පිණ්ඩපාතයේදී හමු වෙනවා.
හමු වෙලා පළවෙනි වතාවට ඒ දෙන්න මූණ බලාගෙන කතා කරනවා. ඇයි එහෙම කරේ කියලා, එහෙම කිව්වේ කියලා. බලාගෙන යනකොට දෙන්නම අවබෝධ කරගන්නවා මේ අපි දෙන්නටම බොරු කියලා, ගතු කියලා, අපි දෙන්න කොටවල කියලා. ඊළඟට උන්වහන්සේලා දෙන්නම ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේව පන්න හදමනවා. එතනින් කර්ම විපාක ඉවරුනේ. යාමුතුරු ඒ සංඝයා වහන්සේලා දෙන්නෙක් කොටවපු එකේ පාපයට දුගති ගාමි වෙන බව ගානක්. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඒ හාමුදුරුවෝ තමයි අර මනුස්ස ඇඟකුයි ඌරෙක්ගේ වගේ ඔළුවකුයි කටින් වලිගේ එළියට ඇවිල්ලා දෙපැත්තෙන් පණුව සහ සැරව වැකුණු ලේ වැగిරෙන මහා විකෘති පිළිකුල් ජනක මූණක් එක්ක ඉපදිලා. කියලා මේ විපාකේ වගේ භයානකයි. පෙතවත්තුයි මේ දේවල් තියෙනවා. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕන. අපිට මොකක් හරි අරමුණක් ජය ගන්න තියෙනවා නම් ඒකට අපි දැනුම ඇති කර ගන්න ඕන. ඒකට අපි කුසලතා ඇති කර ගන්න ඕන. ඒකට අපි විනය ඇති කර ගන්න ඕන. ඒ මත පදනම් වෙලා අපි වීරය කරනකොට ඉතින් අපිට සමහර විට යම් යම් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. එහෙම නැතිව අපි කාට හරි තියෙන සම්පතක් මංකොල්ල කා ගන්න, කාට හරි තියෙන අවස්ථාවක් අපිට අපේ ගොඩට දාගන්න අපි නරක විදියට ද්වේෂ සහගතව කොටවල අනිත් අයව වෙන් කිරීමේ චේතනාවෙන් දේවල් නිර්මාණය කරලා කියනව නම් භයානක අකුසලයක්. එක පැවිද්දෝවත් ගිහියෝවත් කවුරුත් නොකළ යුතු දෙයක්. සමහර දරුවෝ ඉන්නේ අම්මව බින්දවන්නනේ, දරුවෝ බින්දවන්න කටයුතු කරනවා. අම්මට ගිහින් කියනවා මෙයා මෙහෙම කිව්වා කියලා. ඒ අනිත් සහෝදරයාට ගිහිල්ලා කියනවා අම්මා මෙහෙම කිව්වා කියලා. ඉතින් අම්මයි පුතා රණ්ඩු වෙනවා. ඒ දෙන්න වෙන් වෙනකොට අර තුන්වෙනි එක්කෙනාගේ අරමුණු මොනවා හරි එකක් සපුර ගන්න යා බලනවා. එක්ක ලබා ගැනීමේ අරමුණක්, එක්ක අනිත් එක්කෙනාට අහිමි කිරීමේ අරමුණක් නේ. පුතයි අම්මයි වෙන් කරන්න ලේලි කෙනෙක් ඕක කරන්න පුළුවන්. පුතයි බිරිඳයි වෙන් කරන්න නැන්දම්ම කෙනෙක් ඕක කරන්න පුළුවන්. මාමා කෙනෙක් කොහොම කරන්න පුළුවන්. ඕක කරනවා මිනිස්සු. මම යෝජනා කරන්නේ මං හිතන්නේ මේ ලෝකේ කේලම් කියන මිනිස්සු මේ නැති ලෝකයක් හදන එක ලේසි කියලා. ඒ හින්දා මගේ යෝජනාව තමයි ඔබ කේලම් අහන්න නැති මිනිස්සෙක් වෙන්න කියන එක. දැන් මම ප්‍රතිපත්තියක් විදියට ඉන්නේ. මං කේලම් කියන්නෙත් නැහැ, මං කේලම් අහන්නෙත් නැහැ. කවුරු හරි කෙනෙක් මගේ ගාවට කේලමක් කියාගෙන එනවනම් එයා වගකීම ගන්න ඕන. මොකක් ගැනද? එයා කියන දේ, එයා කියපු බව මම අනිත් පාර්ශවයට කියනවා. එතකොට එයා පෙනී හිටින්න දෙන්න ඕන. දැන් මම මගේ ශිෂ්‍යෝ පාලනය කරන කෙනෙක් විදියට, ශිෂ්‍යයන්ට මඟ පෙන්වන කෙනෙක් විදියට ආයතන පරිපාලනයේදී ප්‍රශ්න එනවා. මොකද එක එක්කෙනත් එක්ක හදාගන්න පොඩි පොඩි කෝන්තර නිසා ඒ ආයතන ප්‍රධානීන්ට කේලම් එන්න තියෙන ඉඩකඩ වැඩි. මං හැම අවුරුද්දකම හැම මාස 3කට සැරයක්ම ගොඩක් වෙලාවට අපේ පිරිවෙනේ කටයුතු ආරම්භ කරනකොට සියලු ශිෂ්‍යයින්ට කියන දෙයක් තමයි කවුරු හරි මට කේලමක් ඇවිල්ලා කියනවා නම් තව කෙනෙක් ගැන කරුණා කරලා ඒක තමන් කියපු බව අනිත් පාර්ශවයේ ඉදිරියේ පෙනී හිටින්න බලාගෙන ඇවිල්ලා කියන්න. තමන්ට පෙනී හිටින්න බය නම් බැරි නම් මගේ ගාවට ඇවිල්ලා කියන්නත් එපා. මොකද මං කේලම් අහන්නේ නැහැ. මං අහනවා සාක්ෂි සහිත තොරතුරු. දැන් ආයතනයකට ආදරේ මිනිස්සෙක් නම් හැංගි හොරෙන් කියන්න දෙයක් නැහැ. ආයතනට ආදරේ නම් මට ආදරේ නම් මං වෙනුවෙන් පෙනී සිටින්න ඕනනේ. ආයතන වෙනුවෙන් පෙනී සිටින්න ඕනනේ. දැන් හැංගිලා ඉඳගෙන කවුරු හරි කෙනෙක් තමන්ගේ අනන්‍යතාවය හංගලා අපිට කියනවා අරයා මෙහෙමයි. ඉතින් අපි ඔළුව නරක් කරගෙන යත් එක්ක රණ්ඩු වෙනවා. අපිට අර කියපු මිනිස්සයා කිව්වේ බොරුවක් වුණොත් කොච්චර අසාධාරණයක්ද අනිත් පාර්ශවයේට. එහින්දා මම යෝජනා කරනවා පුළුවන් තරම් උත්සාහ කරන්න
ඔබ කේලම් අහන්න නැති මිනිස්සෙක් වෙන්න. කේලම් අහන්න නැති මිනිස්සෙක් වෙන්න උත්සාහ කළොත් ඔබ ඉබේම කේලම් කියන්නේ නැති මිනිස්සෙක් වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. කේලම් අහන්න නැති අයට කේලම් කියන්න හිරිකිතයි. කේලම් කියන්න අප්පිරියයි. කේලම් කියන්න ලැජ්ජයි. එයයි තමන් කේලම් අහන්න තමන් දන්නවනේ. එන්න බුද්ධිමත් වෙන්න. කේලම් හින්දා අපේ පවුල්වල කොච්චර අඩදඹර තියෙනවද අපේ ලංකාවේ මිනිස්සුන්ගේ පවුල්වල. නෑදෑයෝ කේලම් කියන්නේ. ආයතනවල කේලම් හින්දා මොන තරම් බෙලි කැපිලිද? මොන තරම් මිනිස්සු විඳවනවද? මොන තරම් මිනිස්සුන්ගේ රස්සා නැති කොල්ල තියෙද? කේලම් හින්දා ලැබෙන්න තියෙන අවස්ථා කොච්චර මිනිස්සුන්ට නැති කරලා තියෙද කේලම්කාරයෝ. දැන් සමහර අය හිතන එකක් තමයි මේ කේලම් කියලා යම් කිසි මිනිහෙක්ගේ තන අහිමි කරොත් ඒක Tamanට හම්බ වෙනවා කියලා. සමහර විට කවුරු හරි කේලම් කියලා ඒ දක්ෂයෝ පන්නලා Taman තැනකට යන්න පුළුවන්. එහෙම ගියපුවා ඉන්න පුළුවන්. හැබැයි මම එකක් සාතික වෙනවා. මිනිහා ගියේ තෙන්ට කේලම් කියලා නම් කොටෝලා සුදුසු පන්නලා නම් Tamanට සුදුසුකම් නැතුව කේලමේ සුදුසුකම විතර නම් එයාට තිබුණේ තෙන්ට යන්න. එයා ඒ ලබා ගන්න තනතුරේ ඉඳලම දඬුවම විඳින්න ගන්නවා. ඒ තමන්ට කේලම් කියලා තැනකට ගිහිල්ලා දෙයක් ලබා ගන්න පුළුවන්. ඒත් කොහොමද තියාගන්නේ? තියාගන්න බෑනේ. තියාගන්න නම් මට දැනුම තියෙන්න. මට කුසලතා තියෙන්න. මට විනය තියෙන්න. උදාහරණයක් මෙහෙම ගන්න. මම බොරු කතු කේලම් ටිකක් කියලා රූපවාහිනී නාලිකාවක ඒ ප්‍රධාන වැඩසටහන් කරන අයත් එක්ක හිත දිනාගෙන එතන කලින් වැඩසටහන් කරපු හාමුදුරුවෝ කෙනෙක්ව අයින් කරලා දානවා කියලා හිතන්නකො. එහෙම කවදාවත් වෙලා නැහැ. ලංකාවේ වෙලත් නැහැ. මං හිතන්නේ එහෙම කවදාකවත් වෙයි කියලා. නිකන් උදාහරණයක් මං කියන තේරුම් ගන්න. එහෙම අයින් කරලා දානවා කියමු. හැබැයි මට ඇත්තටම ධර්මාවබෝධයක් තියෙනවා නම් මං ඒක කරන්න යනවද? පළවෙනිම දේ මං ඒක කරන්න යන්නේ නැහැ. මං කේලම් කියලා මට ඒ channel එකේ අවස්ථාවක් ගන්න යන්න හිතන්නෙම මට ධර්මාවබෝධයක් නැතිඳා. ධර්මාවබෝධයක් තියෙන කෙනෙක් කේලම් කියලා තමන්ගේ තන හදාගන්න යන්නේ නැහනේ. දැන් අපි කියමුකෝ කොහොම හරි එහෙම අර ඉඳපු හමුදුරුවන්ව පන්නලා දාලා මායේ අවස්ථාව ගත්තා කියලා. ඒත් මට ඉන්න පුළුවන්. මට ධර්මඥානෙ නැතු. මට දේශනා කුසලතා නැතු. දේශකෙක් විදියට විනය නැතුව මං කොහොමද ඒක අකණ්ඩ කරගන්නේ? අවස්ථාවක් දෙකක් බණ කියයි. ඒත් දිගටම ඒ ක්‍රියාව යන්න නම් මම සුදුස්සෙක් වෙන්න ඕන. කේලම් කියන්න පුළුවන්කම සුදුසුකමක් නෙමෙයි උඩට යන්න. ගියපු තැන Taman සාර්ථක වෙන්න කේලම් කියන එක සුදුසුකමක් නෙමෙයි. ගොඩාක් අය හිතනවා කෙටෙව්වම තමයි ලොකුම ජයග්‍රහණ ලබන්න පුළුවන් වෙන්නේ කියලා. අමුම මිත්‍යාවක් එක. තනි කරම Taman රැවටීමකට ගොදුරු වීම. මම ඔබට යෝජනා කරනවා. ඔබ කදාකත් කේලම් අහන මිනිස්සෙක් වෙන්නත් එපා. කේලම් කියලා කාගේ හරි සාමයක් සමගයක් නැති කරලා දාන අයහපත් මිනිස්සෙක් වෙන්නත් එපා. ඒ දෙකම තාම වැරදි දේවල්. ඒ දෙකම තාම නරක දේවල්. අහන එකත් වැරද්දක්, කියන එකත් වැරද්දක්. පුළුවන් තරම් කේලමෙන් වළකින්න දෙන්නෙකුගේ සමගියට හේතු වෙන දේවල් කතා කරන්න. කියන්නේ දෙන්නේ සමගි කරන්න. වෙන් වෙලා ඉන්න එකතු කරන්න බලන්න. කුලල් කන ජාතීන් එකතු කරන්න බලන්න. කුලල් කන ජන වර්ග එකතු කරන්න බලන්න. කුලල් කන ආගමිකයෝ අතර සංසිඳුණු බවක් ඇති කරන්න බලන්න. ඒත් කේලම් කියලා බිඳවන්න එපා. බොරු ගතු හදලා බෙහෙද කරලා කොටවන්න එපා. මම කියන්නේ බොරුවට මේ අනිත් ආගමිකයෝ අතර අපි සංහිඳියාව ඇති කරන්න ඕනේ කියලා මේ හාමුදුරුවෝ
පල්ලිවලට ගිහිල්ලා කිරිබත් කෑවටවත් ෆාදර්ස්ලා පන්සල් වලට ඇවිල්ලා මේ වෙසක් කූඩු පත්තු කරාටවත් සාමය හැදෙන්නේ නැහැ. ඒවා බොරු දේවල්. තියෙන්නේ මොකක්ද? මට පුළුවන් වෙන්න ඕනේ ඉස්ලාම් භක්තිකයාගේ ආගමික විශ්වාසයට ගරු කරන්න. එච්චරයි. එයාට පුළුවන් වෙන්න ඕන මගේ ආගමික විශ්වාසයට ගරු කරන්න. ඒක මගේ විශ්වාසය. ඒක අරක එයාගේ විශ්වාසය. අපි ගාව ඒ ගරු කිරීම තියෙනවා නම් එයාට එහෙම විශ්වාසයක් දරාගෙන ඉඳීමේ අයිතිය අපි පිළිගන්නවා නම් අපි මේ එකට පල්ලි යන්නයි, එකට පන්සල් යන්නයි, එකට කෝවිල් යන්නයි ඔය වගේ බොරු එළියට කරන බොරු ශෝභන දේවල් කරන්න ඕනේ නැහැ. ඒ බොරු ශෝභන දේවල් කරන හින්දා තමයි ඇතුලේ හැමතිස්සෙම ඉන්නේ වෛරෙන් ක්‍රෝධෙන්. ආගම් අතර හිටි ගමන් ඇවිලිලා ඉන්නේ කුලල් කාගෙන. ඇයි? එළියට බොරුවට චිත්‍රපටි පෙන්වන්න යනවා. ඇතුලේ ඊර්ෂ්‍යාවෙන්, තරහෙන්, එකිනෙකා ගැන සැකෙන් වෛරෙන් ඉන්නවා. හොඳම දේ අර වගේ බොරු වැඩ කරන්නේ නැතුව අපි අනිත් එක්කෙනාගේ ආගමික විශ්වාසය අපි ඒකට එකඟ වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක අපේ පුද්ගලික අපේ විශ්වාසෙත් එක්කනේ එක වෙන්නේ. නමුත් අපිට පුළුවන් ඒකට හිංසා නොකර. කාට හරි තමන්ගේ ආගමේ ඉගැන්වීම් ඒවා අනිත් අයට හානි කර නොවෙන්න පිළිපදින්න අයිතියක් තියෙනවනේ. ඒ අයිතියට අපි කරු කරන්න ඕන. අපි විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්න ඕන. යම්කිසි ආගමික විශ්වාසයකින්ද අනිත් මිනිස්සුන්ගේ පැවැත්ම නැත්තට නැති වෙනවා නම්, අනිත් මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය නැති වෙනවා නම්, අනිත් මිනිස්සුන්ට ආගම අදහන්න තියෙන අයිතිය නැති වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕන අපි. මොන ආගමෙන් කරා. හැබැයි කාට හරි තමන්ගේ ආගම අදහගෙන තමන්ගේ ආගමේ කටයුතු දියුණු පවුණු කරගෙන ඉන්න එකට අපි කොහොමද ඊර්ෂ්‍යා කරන්නේ? හින්දා සමගිය වෙනුවෙන් දේවල් කරනවා කියන්නේ නේ බොරු දේවල් කරන එක නෙමෙයි. ඇත්ත අවංකව කතා කරලා අවංකව අනිත් අය එක්ක එකමුතුව ඉන්න වෙලාව තුල අපි කටයුතු කරන එක. මේ ඇතුලේ තමයි ඒක තියෙන්න ඕන. අභ්‍යන්තරිකව. ඇත්තටම අනිකාට ගරු කරනවා නම් සාමය උපදිනවා. ඇත්තට ගරු කරනවා නම් අනිකට අවංකව සාමය තියෙනවා. බොරුවට ගරු කරන තැන තමයි ඕනම වෙලාවක ඇවිල්ෙන්න පුළුවන්. එඳ බුද්ධිමත් වෙන්න. තාම ප්‍රඥාවන්තව, ඊටාම නිවැරදිව ඔබ මේ කේලමේ තිබෙන අයහපත් බවත්, කෙටවීමේ, බිඳවීමේ තියෙන අයහපත් බවත්, ඒ වගේම සමගියේ තියෙන එකමුතු කමේ තියෙන වටිනකමක් ගැන නිතර ඔබට තෝරලා දෙන්න. එතකොට ඔබේ පැත්තෙන් වැරද්දක් අනිත් අයට වෙන්නේ. තුන්වෙනි කාරණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා තථාගත ධර්මයට අනුව පරුසා වාචා වේරමණී. පරුස වචනනේ, අසභ්‍ය වචන, කටුක වචන, පියකින් අයිනෝ වගේ වචන, කටු ඉත්තකින් පටලනවා වගේ වචන. පරුස කියන්නේ රළු, නපුරු, දරුණු, හිංසාකාරී වචන. ඒවන් අයට පාවිච්චි කරන කෙනෙක් වෙන්න එපා. ඒක හරි එක පැත්තකින් හරි අශෝභනයි. තමන්ගේ පිරිඳට, තමන්ගේ සැමියාට එහෙම රළු, අශෝභන, නපුරු වචන පාවිච්චි කරනවා නම් ඒක අශෝභනයි. පළවෙනිම දේ. අනිත් එක තමන් ආදරය කරන, තමන් එක්ක එකට ජීවත් වෙන අනිකට කොහොමද එහෙම අවමන් සහගත වචන කෙනෙක් කියන්නේ? එතෙන්ට යන්න හොඳ නැහැ. එතෙන්ට සම්බන්ධකමක් ගියොත් ඒ සම්බන්ධකමේ ඊළඟට හරි අමාරු වෙනවා සාමය පවත්ව ගන්න එක. මොකද ගෞරවය ඉවරයි. ගෞරවය ඉවර වුණාට පස්සේදී ආදරයට පැවැත්මක් නැහැ. ආදරය කියන එක පවතින්නෙම ගෞරවය එකට එකතු කරගත්තොත් නේ. ආදරයයි ගෞරවයයි එකටනේ යන්නේ. අපි එක්ක ජීවත් වෙන අයට අවමන් කරනවා නම්, අපි එක්ක ජීවත් වෙන අයට බොහොම නරක පහත් විදියට, රළු විදියට, නපුරු විදියට කතා කරනවා නම් එතකොට කොහොමද එතන එකිනෙකා කෙරෙහි ආදරයක් උපදින්නේ? දැන් හැම තිස්සෙම තමන්ගේ වචන ගැන ගොඩක් පරිස්සම් වෙන්න. රළු විදියට කතා කරන්න එපා කාටවත්. රළු විදියට. සමහර අයගේ අනන්‍යතාව වෙනස්නේ.
ශාරීරික අනන්‍යතාව වෙනස්. භාෂා අනන්‍යතාව වෙනස්. පෞල් පසුබිම් වල අනන්‍යතාව වෙනස්. කුල පදනම් වෙනස්. ජාතීන් ආගමික කොටක් වෙනස්කම් සහිත ලෝකෙකනේ අපි ඉන්නේ. එතකොට අපි හැම තිස්සෙම වග වෙන්න ඕන දෙයක් තමයි අපේ වචන චේතාන්විතව අනිත් අයට රිද්දන්න පාවිච්චි කරන්න හොඳ නැහැ. අපේ වචන වලින් අනිත් අයට හිංසා කරන්න අපි වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒක නරකයි. ඒකෙන් කියන්නේ මගෙන් අහුවොත් තාම ඔබ වහන්සේගේ මුවින් එක රළු නපුරු වචනයක් අපිට වෙන්නේ නැද්ද කියලා මගෙන් අහුවොත් මම කියන්නේ සමහර ලාවට පිට වෙනවා. සමහර ලාවට රළු නපුරු වචන පිට වෙනවා. මේ අසභ්‍ය මේ රටේ නැති නරක මේ අසභ්‍ය වචන නෙවෙයි. නමුත් රළු විදියට කතා කරන වෙලාවල් තියෙනවා. ඒක හොඳයි කියලා මම පිළිගන්නේ. ඒක නරකයි. එහෙම අවස්ථාවන් වලට පස්සේ මම පසුතැවෙනවා. මට එහෙම කතා නොකර ඉන්න තිබ්බා. මට ඒ වචනේ වෙලාවේ පාවිච්චි නොකර ඉන්න තිබ්බා. මම සමාවක් ගන්න වෙලාවල් තියෙනවානේ. මම ඔයාට රිදෙන විදියට කතා කරා. ඒ වචනේ මං කිව්වා වැරදි කියලා සමාව ගත්ත වෙලාවල් තියෙනවා. මොකද හේතුව මේ ලෝකේ යහපත් ඵලයක් ගෙනල්ලා දුන්නා නම් ඒ ගෙනල්ලා දීලා තියෙන යහපත් වචනකින්මයි. මට තාම මතකයි කොළඹ විශ්වවිද්‍යාලේ මම ඉගෙන ගන්න කාලේ සිංහල අධ්‍යයන අංශයේ එක දොරක අලවලා තිබුණා. මියුරු වදන් ගෙන දේ මැයි මියුරු ඵල කියලා. විශ්වවිද්‍යාලවල බෝඩ් වල කොච්චර දේවල් තියෙදනේ. ඇසිකිළිය දොරවල් වල කොච්චර දේවල් ලියලා තියෙද. ඒකක්වත් මම මතක තියාගෙන නැහැ. හැබැයි මම මතක තියාගත්තු වටිනම දේ තමයි මගේ උපාධිය ඉගෙන ගත්තු ඒවටත් වඩා මට වටිනා. මියුරු වදන් ගෙන දේ මැයි මියුරු ඵල. මම පුළුවන් තරම් මගේ ජීවිතේ උත්සාහ කරන එකක් තමයි මම ඔබට යෝජනා කරනවා ලස්සනට ප්‍රියමනාපව කතා කරන්න ඉගෙන ගන්න. නපුරු රළු වචන කතා කරන්නේ නැතුව මෘදු මොලොක් වචන කතා කරන්න පුරුදු වෙන්න. අසභ්‍ය වචනයෙන් බලකින්න තමන්ගේ ආදරණීයයන්ට. වචනය පාවිච්චි කළා තමන්ට බලය තිබුණට වචන වලින් අනිකාට පහර දෙන්න බලය තියෙන අවස්ථාවෙම වචන වලින් පහර නොදී ඉන්න පුරුදු වෙන්න. එක විශාල සාර්ථකත්වයක් ඔබ මේ භවයේ ලබා ගන්න නිවන් දකින්න උදව් වෙන ධර්ම මේවා. නේ අරෂ්ඨාංගික මාර්ගයේ තියෙන දේ. සම්මා වාචා නිවන් දකින්න උදව් වෙනවා. පරුස වචන කියන, රළු වචන කියන, නපුරු වචන කියන, අසභ්‍ය වචන කියන, කටුක, අමීරි, කටෝර වචන පාවිච්චි කරන එක යහපත් දෙයක් නෙමෙයි. ඒකෙන් අපි කාටවත් හොඳවල් නෙමෙයි වෙලා තියෙන්නේ. නරකවල්. මේ සමාජේ කොච්චර මිනිස්සු හිත රිද්දගෙන ඉන්නවද ආදරෙන් කතා කරන වචනයක් ඇහෙන්නේ නැති ඉඳ තමන්ගේ ගේ ඇතුලේ. තමන් වැඩ කරන තැන ගෞරවයක් ආදරයක් වටිනකමක් සහිතව කෙනෙකුට කතා කරන්න නැති එකකින් අවමන් කරන පහත් කරන සුළු වචන ඒ වචන වලින් අපි වළකින්න ඕනේ. පුළුවන් තරම් අපේ භාෂාවේ අපි සමාවෙන්න ඒ වගේ වචන ස්තුති ඒ වගේ වචන අපේ වැඩිපුර පාවිච්චි කරන අය වෙන්න. අපේ භාෂාව පාවිච්චි කරද්දී අපි හැම තිස්සෙම මේවට පුහුණු වෙන්න ඕන. සමාවෙල් ඉල්ලන්න. ස්තුතියි කියන්නේ. හොඳ දේ ලස්සන දේ හොඳයි කියලා ලස්සනයි කියලා අගය කරන්න. ඒවා අපි පුහුණු කරගන්න ඕන. නැත්තම් මිනිස්සු එකට ජීවත් වෙනවා ඒත් මලමිනි වගේනේ. ඇයි? කතා කරන්න බයයි. බය මොනවා කියයිද දන්නේ නැහැ. පියෙන් අයිනවා වගේ දේවල් කියනවා. කෙටේරියකින් කොටනවා වගේ දේවල් කියනවා. හිතට තුවාල කරනවා. එතකොට මිනිස්සු නිශ්ශබ්ද වෙන ගොඩක් අය. ගොඩක් අය නිශ්ශබ්ද වෙනවා. කතා කිරීම නවත්වනවා. ඔබට මොකක්ද ලබන්න පුළුවන් සතුට? ඔබේ ගෙදර අය ඔබ ඉස්සරහා වචනයක් කතා කරන්නේ නැති තත්ත්වයටපත් වීමෙන්. මොකක්ද ලබා ගන්න පුළුවන් සතුට? මොකක්ද ලබා ගන්න පුළුවන් සැනසෙල්ල? ඔක්කොම ඔබ ගාව රංගපානකොට ඔක්කොම ඔබ ගාව මුකුත් වචනයක් කියන්නේ නැතුව ඉන්නකොට මොකද්ද ලබන්න පුළුවන් සතුට? తాවකාලික මෝඩ උද්ධාමයක් හදා ගන්න පුළුවන්. ඔක්කොම බයයි මට. මං ගාව මී කියන්නේ.
ඒ ඇයි? ඔබේ වචන අහන්න අපිරිය හින්දා. තමන්ගේ අදහස් නොකියන්නේ ඇයි මිනිස්සු? ඇයි නිදහසේ මිනිස්සු තමන්ගේ සිතුවිලි එළියට දාන්නේ නැත්තේ ඔබ ගාව? ඒ ඔබේ හැසිරීම ගැන හොඳටම දන්නේ හින්දා. එතෙන්ට පත් කරගන්න එපා තමන්ගේ ගෙදර, තමන්ගේ ආයතනේ, තමන්ගේ ඇසුරු කරන අය එතෙන්ට පත් කරන්න එපා. අන්තිම කාරණේ සම්පප්පලාපා වේරමණී අයං උච්චතා උසෝ සම්මා වාචා. හිස් දේවල් කීමෙන් වැළකීමයි. දැන් මම මේ මුහුණු පොතට ඔන්ලයින් ඇවිල්ලා සජීවීව ඇවිල්ලා ඔබව මෝඩයෝ කරන දේවල් කියනවනේ. ඔබගේ වෙලාව නාස්ති කරන දේවල් කියලා දෙනවනේ. ඔබට මෙලොවටත් ප්‍රයෝජනයක් නැති, පරලොවටත් ප්‍රයෝජනයක් නැති, ඔබට දුකින් නිදහස් වෙන්න අබමල් රේණුවකවත් උපකාරයක් වෙන්නේ නැති දේවල් කියලා දෙනවනේ. ඔබට සැනසීම ලබා ගන්නට පොඩි හරි උදව්වක් වෙන දේවල් මම කියලා දෙන්නේ නැත්තම් මං ඇයි එන්නේ ලයිව්? මං සජීවී බණක් කියනවනම් මම ඒක අර්ථාන්විත දෙයක් කරන්න ඕන. බැරි නම් එදාට Facebook ඉවරයි. එදාට නවත්තන්න ඕන. මට කට තිබුණු පළියට ඇවිල්ලා උමුතු වෙච්ච කෙනෙක් වගේ කියවන්න බෑ. කටක් තිබුණාය කියලා මේකේ මේ ලයිව් වෙන්න පුළුවන් බටන් එක ඔබා ගන්න පුළුවන් වුණා කියලා නේද? අපි එහෙම හිස් දේවල්, බොල් දේවල් මේවට ඇවිල්ලා කියවන්නේ ඇයි? මොනව ලබා ගන්නද? අපිට කෙනෙකු අවබෝධය කරා ගෙනියන්න, කෙනෙකුට සතුටක් වගේම ඥානයක් උපදවන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි කියලා දෙන්න ඕන. එහෙම කියලා දෙන්න තරම් දෙයක් නැත්තම් අපි ඒක අතහැරලා දාන්න ඕන. ගොඩක් කියන්න තරම් අර්ථවත් දෙයක් නැත්තම් නිශ්ශබ්ද වෙන්න. ධම්මීවා කතාරියෝවා තුන්නී බව. ඒක ගැඹුරු අර්ථකින් කියපු වැකියක් තථාගතයන් වහන්සේ. කරනවා නම් දැහැමි කතාවක්. නැත්තම් සතර සතිපට්ඨානයේ ආර්ය තෘෂ්ණීම් භාවයේ රැඳී සිටි. අට මෙච්චර මේ සතර සතිපට්ඨානෙත් නොගියත් කමනේ කටපියන් ඉන්න. නිශ්ශබ්දව ඉන්න. කොහොමත් කොළවල සද්ද අඩුයිනේ නේද? කාසිවලනේ සද්ද අඩු. සද්ද වැඩි. කාසි තියෙනකොට සද්ද වැඩි. කොළ නම් තියෙන්නේ, නෝට්ටු නම් තියෙන්නේ සද්ද නැහැ. ඒ වගේ හිස් නම්, බොල් නම් කියවිල්ල වැඩි. නැති ඒවත් පෙන්න ගන්න එපා. ඉතින් පුළුවන් තරම් කියවනවා. එකට එකක් සම්බන්ධ නැහැ, මෙලොවට සම්බන්ධ නැහැ, පරලොවට සම්බන්ධ නැහැ, ආන් ඉන්න මිනිහට ප්‍රයෝජනයක් නැහැ, කියන Tamanටත් ප්‍රයෝජනයක් නැහැ. කට තියෙනවා, දිව හරියට වැඩ කරනවා, දිව ඇවිල්ලා දත්වල වදිනවා, ඉතින් ශබ්ද උපදිනවා. ඒ නිසා ඉතින් කියනවා. එහෙම කතා කරන්න එපා ජීවිතේ. ජීවිතේ අපි කතා කරන්නේ ටික වුණාට කමක් නැහැ. කතා කරන ටික අරුත්බර වෙන්න ඕන. කතා කරන ටිකෙන් හිතක් සුවපත් වෙන්න ඕන. හිතක් සැනසෙන්න ඕන. ජීවිතයට අර්ථයක් එකතු වෙන්න ඕන. ඒ විදිහේ කටයුතු කරන කෙනෙක් වෙන්න. එතකොට ගොඩාක් ඔබේ වෙලාව ඉතුරු වෙනවනේ. මේ ජංගම දුරකථන හින්දා මොන තරම් වෙලාව නාස්ති වෙලා තියද මිනිස්සු. ඒස් දේවල් කියවනේ. කොට ඉන්නවනේ ටයිප් කර. පැය ගණන් යනවා දන්නේ. සමහරුන්ට වැසිකිළියට උස්සන් යනවා ෆෝන් එක. එතන කොට ඉන්නවා. අන්තිමට වෙන්නේ මතක නැහැ වැඩට යන්න තියෙනවා. මේ ලෝකෙ 100ක් නැහැ. Taman වැඩ කරන අතරතුර අවශ්‍ය දේ කතා කරන්න. කතා නොකර ඉන්න එපා. බිල් වගේ ඉන්න එපා. අවශ්‍ය දේ කතා කරන්න. කාටවත් නිකන් හැමතිස්සෙම කියව වද දෙන්න එපා. ඒක නොකළ යුතුයි. මොකද කොච්චර හරි අපි මේ එහෙම
එහෙම කටයුතු කරන්නට ගියාම දන්නේම නැතුව කා එක්ක වුණත් ඕනවට වඩා සීමාවක් නැතුව කියවන්න ගියන් තමයි බොරු වැඩිපුර කියන්නේ. දන්නේම නැතුව කේලම් කියන්න පටන් ගන්න. ඇයි ඕනවට වඩා කියවන්න පටන් ගන්නවා? ඕන මිනිහෙකුට කියවන්න දේවල් ප්‍රමාණයක් තියෙනවා. සීමාවක් නැතුව තොරතෝංචියක් නැතුව කියවන්න කියොත් එතකොට බොරු කියනවා. කේලම් කියන්න පටන් ගන්නවා. වාද විවාද ඇති වෙලා ඊළඟට පරුස වචන අසභ්‍ය වචන කියා ගන්න ගැටෙන්න ප්‍රශ්න. ඉතින් හොඳම දේ මොකක්ද? සම්පප්පලාපා වේරමණී. හිස් දේ අරුත් සුන් දේ කතා කරන්නේ. ඉතින් අද ඔබ ඉගෙන ගත්තා සම්මා වාචා ගැන. හෙට දේශනාවේදී ඔබට හෙට දේශනාවක් මම හිතනවා ඇති කියලා. තිබුණත් ඊළඟ දේශනාවේදී සම්මා කම්මන්ත ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අද දවසේ මේ තථාගතයන් වහන්සේගේ උතුම් සද්ධර්මය ඇසුරු කරගත්ත උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරු කරගත්ත දේශනා මාලාවේ තුන්වැන්න පළවෙනියෙන් අපි සම්මා දිට්ඨි ගැන සාකච්ඡා කළා. දෙවෙනුවට අපි සම්මා සංකප්ප ගැන සාකච්ඡා කළා. අද සම්මා වාචා කියන උතුම් මාර්ග අංගය ගැන අපි සරලව හැමෝටම තේරෙන්න. බුද්ධ ආගමේ නොවන අයත් කොච්චර බණ ඇහුවද මේ වෙලාව එකතු වෙලා සජීවීව හැමෝටම තේරෙන්න හැමෝටම පිළිපදින්න පුළුවන් වෙන විදියට අපි මේ සාකච්ඡාව සිද්ධ කළා. හැමෝම මේ සාකච්ඡාවට ශ්‍රද්ධාවෙන් අහුම්කම් දුන්නා. අද ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන තුෂාරී නෝනා මහත්මිය, සම්පත් මහත්මයා, ශෂෙන්කා සහ සසෙන් කියන දරුවෝ දෙන්න දායක වෙලා මේ උතුම් පින්කම සිද්ධ කළේ. අවුරුදු 75ක් සම්පූර්ණ කරනවා තමන්ගේ ජීවිතයේ ආදරණීය අම්මා නන්දා ජයසිංහ මාතාවට. ඒ ආදරණීය අම්මට ආශිර්වාද කරන්නට, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ප්‍රාර්ථනා කරන්නට, මේ භවයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව එක්ක තමයි ඒ දියණිය මුල් වෙලා බැනනුවන් මුල් වෙලා මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කරන්නට යෙදුනේ. ඊට අමතරව සුමංගලී කෝදාගොඩ මාතාවටත් ආශිර්වාද කරමින් ඒ පවුලේ ඒ දායකත්වයේ ගත්ත ඒ සිව් දෙනාටම වගේම ලංකාවේ සහ වෙනත් රටවල් වල ජීවත් වෙන තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් ආශිර්වාද කරමින් බණ අහපු ඔබ හැම දෙනාටම සෙත්පතමින් සිද්ධ කරපු මේ උතුම් පින්කමෙන් රැස්වුණු සියලු පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය නන්දා ජයසිංහ මාතාවටත් ඒ වගේම සුමංගලී කෝදාගොඩ මාතාවටත් පින්කම සිද්ධ කරන තුෂාරී, සම්පත්, සසෙන්කා සහ සසෙන් කියන ඒ පින්වත් දරුවෝ ඇතුළු ඒ මහත්ම මහත්මීන්ලටත් ඒ පවුල්වල ඇත්තන්ටත් ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, යහපත උදා වේවා. බුදු පුතුන් ශ්‍රාවක හැම දෙනාටම වගේම කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ, ෆුජි සුගත සේනාසනයේ, කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේ අනී නිර්මාතෘ අතිපූජනීය හුරුළු නිකවැවේ සුදම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේට, ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සේනාසනයන්හි වැඩ වාසය කරන ලංකාවාසී ලෝකවාසී මහත් සංඝරත්නයට, බණ අහපු ඔබ හැම දෙනාට වගේම අද දුර බැහැර ගෙවාගෙන අපිව දකින්ට අපි සමග හමු වෙලා ආශිර්වාද ලබා ගන්නට ආපු මේ දරුවෝ දෙන්නටත් ඒ පවුල්වල ඇත්තන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. සියලු දෙවියෝ මේ උතුම් පින් අනුමෝදන් වී නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඉහත නම් සඳහන් කරපු දායකයන් නමින් අවුරුදු 41කට කලින් මිය ගිය ඩේවිඩ් ජයසිංහ ආදරණීය තාත්තට, නන්දා ජයසිංහ මාතාවගේ ස්වාමි පුරුෂයාණන්ට, අවුරුදු 13කට කලින් මිය ගිය සිරිසේන ජයසිංහ ඒ බාප්පට, ඒ මාතාවගේ ස්වාමි පුරුෂයාගේ සොහොයුරාට, ඊට අමතරව අවුරුදු 10කට කලින් මිය ගිය දාවිත් කෝද්දාගොඩ ආදරණීය පියාණන් වහන්සේට ඇතුළු කොට සියලු ඥාතීන්ට, මම හිතනවා මේ මහත්යාගේ තාත්තා ඇතුළු කොට ඒ සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා. බණ අහපු ඔබේ නමිනුත් මියගිය සියලු නෑයෝ මේ පින් අනුමෝදන් වී සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමෙන් උතුම් නිවනම අවබෝධ කරන්ට අද කරගත්තු පින කුසලයේද
ජන්මදිනය සමරන ජයසිංහ මාතාව ඇතුළු ඔබ අප හැම දෙනාටම පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම ආශිර්වාද කරන ගමන් මේ දිනවල ධර්ම දේශන අවසානයේ මා විශේෂ මතක් කිරීමක් සිදු කරනවා. ඒ තමයි කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ එනම් මා මේ වැඩ සිටින සේනාසනේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය මේ මාසේ 7 වෙනිදා ඉරිදා උදෑසන 9 ඉඳලා පැවැත්වෙනවා. ඉතින් ජපානයේ මේ ආසන්න දිස්ත්‍රික්කවල ජීවත් වෙන ඇත්තන්ට කනගවා යොකෝහාමා ෆුජිසාවා පළාතේ ප්‍රදේශයේ තමයි මේ සේනාසනේ තියෙන්නේ. ඒ උතුම් පින්කමට ඇවිල්ලා ඔබටත් ඒ උතුම් පින්කමට සම්බන්ධ වෙන්න අත ගහන්න පින් සිත කරගන්න අවස්ථාවක් තිබෙන බව මෙත් සිතින් යුක්තව සිහිපත් කරනවා. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණින් සියලු යහපත වේවා. සාදු සාදු සාදු.